ආයිබෝන් අපි කතා කර හිටියේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ගැන. හරිද? ඒකේ ඔයාලට මතක ඇති අපි අධීරය කිහිපයක් කතා කරා. ඒ කියන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන්නේ කිසියම් පද්ධතියක් සංවර්ධනය කරන්න අපි අනුගමනය කරන පියවර සමූහයේ එකතුවට. හරිද? එතකොට ඒකේ පළවෙනි පියවර විදිහට හරි. ඒකේ පළවෙනි පියවර විදිහට අපි කතා කරා අවශ්‍යතා හඳුනා ගැනීම. හරි. අවශ්‍යතා හඳුනා ගැනීම තමයි අපි ඉස්සෙල්ලම කරේ. ඒ කියන්නේ පද්ධතියක තියෙන්න පුළුවන් අවශ්‍යතා මොනවද? නේ? එතකොට ඒ අවශ්‍යතා හඳුනා ගන්න ක්‍රමවේද නේ? විවිධ ක්‍රමවේද ටිකක් අපි කතා කරා. ප්‍රශ්නාවලි, නිරීක්ෂණ, සම්මුඛ සාකච්ඡා, නේ මූලාදර්ශ ඔය ආකාර හතර ගැන මේ අපි කතා කරා. නේ? එතකොට අවශ්‍යතා හඳුනා ගැනීම යටතේ ඒ සියල්ල කතා කරලා ඉවරලා අපි ආවා ඊළඟට. දැන් අපිට කතා කරන්න තියෙන මාතෘකාව මොකද්ද? විසඳුම් විශ්ලේෂණය. මේ අදිරේ හරි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේ අදිරේ. විසඳුම් විශ්ලේෂණය. හරි. අපි ඉස්සෙල්ලා ලියලා ඊට පස්සේ මොකක්ද කියලා කතා කරමු මේ විසඳුම් විශ්ලේෂණය කියන්නේ. හරි. ලියාගමු. මූලික අධීරයේදී අපි හඳුනාගත් අවශ්‍යතාවලට අනුව ඊට අදාළ විසඳුම් විශ්ලේෂණය හා සැලසුම් කිරීම මෙහිදී සිදු කරයි. විශ්ලේෂණය හා සැලසුම් කිරීම මෙහිදී සිදු කරයි. මෙහිදී පහත කාර්යයන් සිදු කරනු ලබයි. පළවෙනි එක තමයි ඉල්ලුම්කරු විසින් ඔයාලා 1 2 3 4 කියලා පල්ලෙහාට දාගෙන යන්න. මම ඉස්සරහට විස්තර කරන්න මොකද්ද මේ කියන්නේ කියලා. හරි. මේ පියවර මම වෙනම විස්තර කරනවා. දැන් මේ කතා කරනවා. හරි. ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කළ අවශ්‍යතාවන්ට අනුව ඔහුට අවශ්‍ය කුමන වර්ගයේ මෘදුකාංගයක්ද යන්න හා එහි නිර්මිතය සැලසුම් කිරීම. මෙතන ලියමු විසඳුම් විශ්ලේෂණය. සැලසුම් කිරීම. හරි. විසඳුම් විශ්ලේෂණය හා සැලසුම් කිරීම. හරි. දෙවෙනි එක. ඉල්ලුම්කරුට අවශ්‍ය වන්නේ කුමන වර්ගයේ අතුරු මුහුණතක්ද යන්න. ඉල්ලුම්කරුට අවශ්‍ය වන්නේ කුමන වර්ගයේ අතුරු මුහුණතක්ද යන්න හඳුනාගෙන ඒ සැලසුම් කිරීම. හරි. තුන්වෙනි එක. පද්ධතියක් විසින් භාවිත කළ යුතු දත්ත ගබඩා හා ඒවාෙහි ආරක්ෂාව සඳහා
විසඳුම් සෙවීම. ඒවාෙහි ආරක්ෂාව සඳහා විසඳුම් සෙවීම. එසේම හතරවෙනි එක එසේම පද්ධතිය ක්‍රියාත්මක වීමට සුදුසු දෘඩාංග වරහය තුල දා ගන්න දෘඩාංග ටික Apple Mac එතකොට කමා PC ඊට පස්සේ mobile phone මේ දෘඩාංග වර්ගය කියන එක දෘඩාංග. හරි. වරහ වහලා මෘදුකාංග. වරහ ඇතුලේ දාන්න වලා Windows, Mac OS, Linux, Android වගේ මෘදුකාංග වර්ග අපිට කියන මෙහෙයුම් පද්ධති කියලා. හරි. මෘදුකාංග තීරණය කිරීම. අවසාන වශයෙන් ලියා ගන්න. පස්වෙනි එක. පර්යේෂණ කටයුතු සැලසුම් කිරීම. හරි. දැන් අපි බලමු විසඳුම් සැලසුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා. දැන් මම මේකත් එක්ක චුට්ටක් එන්න. දැන් පද්ධතියක් මොකක් හරි පද්ධතියක්. හරිද? අපි කියමුකෝ මේක සිස්ටම් එකක්. මේ සිස්ටම් එක සම්බන්ධව මෙයාට අවශ්‍යතා ටිකක් තියෙනවා. මේ පාරිභෝගිකයට අවශ්‍යතා තියෙන්න පුළුවන්. හරිද? ඒ අවශ්‍යතා ටික අපි ඉස්සරහදී ලියමු. දැන් පද්ධතියක් වුවමනා වුණාම හරිද? පාරිභෝගිකයා ඇවිල්ලා අපිට කියපුවාම පද්ධතියක් ඕනේ කියලා. අපි අවශ්‍යතා හඳුනගන්න භාවිතා කරන ආකාර කීපයක් අපි කතා කරන්නේ. ඒ ආකාරයට තේ තියෙන්න පුළුවන්. එයාලා භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ පද්ධති ඉංජිනේරුවරුන් භාවිතා කරන්න පුළුවන් නිරීක්ෂණ. ඉංජිනේරුවරුන්ට භාවිතා කරන්න පුළුවන් නිරීක්ෂණ. නේ? ඊට පස්සේ ප්‍රශ්නාවලි. සම්මුඛ සාකච්ඡා. ඔය ටික තියෙන්න ඕනේ ඔළුවේ. හරිද? ඊට පස්සේ මූලාදර්ශ. ඔය කියන ක්‍රමවේද භාවිතා කිරීමේ හැකියාව කාටද තියෙන්නේ? පද්ධති ඉංජිනේරුවරුන්ට. ඒ කියන්නේ මේ පද්ධතිය හදන කට්ටියට. හරිද? මෙයාලා ගිහිල්ලා හරිද? ගිහිල්ලා හෝ එයාලා ගෙන්නලා හරිද? අර ආකාර හතරෙන් කැමති එකක් හෝ ආකාර කිහිපයක් භාවිතා කරන බොහෝ දුරට ආකාර කිහිපයක් භාවිතා කරනවා. භාවිතා කරලා අවශ්‍යතා හඳුනා ගැනීම සිදු කරනවා. හරිද? ඒ විදිහට හඳුනා ගන්න අවශ්‍යතාව තමයි ඔන්න පරිශීලකයා කියනවා මට මේ පද්ධතිය භාවිතා කරලා සංඛ්‍යා පොඩි පද්ධතියක් ගමුකෝ සංඛ්‍යා එකතු කරන්න හැකියාව ලැබෙන්න ඕනේ. අඩු කරන්න හැකියාව ලැබෙන්න ඕනේ. බෙදන්න, ගුණ කරන්න. හරි. ඔන්න ඔය කියන කාර්යයන් ටික කරන්න හැකියාව තියෙන්න ඕනේ. එහෙම කියලා ඔන්න පද්ධතියක් මට මේ හදලා දෙන්න කියලා කියනවා. හරිද? සිස්ටම් එකක්. එතකොට දැන් පද්ධති ඉංජිනේරුවරු ඔය කියන අවශ්‍යතා ටික එකතු කරගෙන හරිද? මේ කියන අවශ්‍යතා ටික එකතු කරගෙන යාලා එනවා. හරිද? ඇවිල්ලා මොකද කරන්නේ? විසඳුම් විශ්ලේෂණය හා සැලසුම් කිරීම කරනවා. දැන් ඊළඟ අදිරේ ඒක. කොහොමද කරන්නේ? දැන් බලනවා මේ අවශ්‍යතා වලට අනුව මෙයාට අවශ්‍ය වෙන්නේ මොන වර්ගයේ පද්ධතියක්ද? ඔය පළවෙනි එක කියන කුමන වර්ගයේ පද්ධතියක්ද හා ඒ නිර්මිතයේ සැලසුම් කිරීම කියලා. මොන වගේ පද්ධතියක්ද කියලා මෙයාලා බලනවා. දැන් මේකේ තියෙන අවශ්‍යතාවලට අනුව මේක ඇත්තටම ඇවිල්ලා ගණිතමය කාර්යයන් සිදු කරන පද්ධතියක්. එතකොට හරිද? එයාලා මේ පද්ධතිය මොකක්ද කියලා හොඳට අඳුර ගන්නවා. එතකොට එහෙම දේවල් කරන්න නම් ඒ හා සමානව දක්ෂතා තියෙන පිරිසක් ඉන්න ඕනේ. හරිද? දැන් ගණිතමය පද්ධතියක් හදනවා එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම තව ඔය නේ ලොග් ගණන් ඒව හැදෙන හැටි දැනන් ඉන්න පිරිසක් ඒ ආයතනයක ඉන්න එපේ. නැත්නම් කොහෙන් හරි ගෙන්නන්න එපේ. එතකොට මෙයාලා දැන් ඒකෙදි දැන් මෙයාලා ගොඩනගෙන එක ප්‍රශ්නයක් මේ හා සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක් අපි හොයාගන්න ඕනේ. එයාලා එහෙම කට්ටිය අපි ගාව ඉන්නවද? එහෙම නැත්නම් අපි කොහෙන් හරි ගේන්න ඕනේද? කියලා මොකද කරන්නේ? එයාලා අර ආපු ප්‍රශ්නෙට විසඳුමක් සැලසුම් කරනවා. සැලසුමකුත් කරනවා. හරිද? පද්ධතිය ඉස්සලා අඳුර ගන්නවා. අඳුරගෙන ඒකෙන් ඇති වෙන ප්‍රශ්න වලට ඉදිරියේදී එන්න පුළුවන් ප්‍රශ්න වලට මෙයාලා විසඳුම් ටික සැලසුම් කරන්නේ කරනවා. ඔය පළවෙනි කතාව. හරිද? ඊට පස්සේ කියනවා ඉල්ලුම් කරුවන්ට අවශ්‍ය වන්නේ කුමන වර්ගයේ අතුරු මුහුණතක්ද? දැන් ඊළඟට එන ප්‍රශ්නේ තමයි අතුරු මුහුණත. හරි? අතුරු මුහුණත ඉන්ටර්ෆේස් එක. ඒ කියන්නේ පරිශීලකයා මේ පද්ධතිය සමග අන්තර්ක්‍රියාකාරීත්වයෙන් වැඩ කරන කොටස. හරිද? පරිශීලකයා මේ පද්ධතියත් එක්ක අන්තර්ක්‍රියාකාරී වෙන්නේ මේ ඉන්ටර්ෆේස් එක හරහා. හරිද? ඒතර මේ පද්ධතියක් ගත්තාම මේකේ ඩේටාබේස් එකක් තියෙනවා. මම මෙහෙම ඇඳුත් එහෙම.
ඩේටාබේස් එකක් තියෙනවා. හරිද? පරිගණකයේ මෙහෙම සාමාන්‍ය අපි ගමු ඩේටාබේස් එකක් තියෙනවා ඔන්න. සරලව තියෙන්නේ සරලව මේක ඩිස්ප්ලේ එක. පරිශීලකයේ අන්තර්ක්‍රියාකාරී වෙන්නේ කොහොමද? අපි ගමු මෙහෙම. පරිශීලකයේ අන්තර්ක්‍රියාකාරී වෙන්නේ ඉන්ටර්ෆේස් එකට. එහෙම නැතුව කෙලින්ම ගිහින් ඩේටාබේස් අස්සේ ඉන්නේ නෑ. ඩේටාබේස් එක ගනුදෙනු කරන්නේ නෑ. අර ඉන්ටර්ෆේස් එකට. එතකොට මේ ඉන්ටර්ෆේස් එක කොහොම විය යුතුද යන්න තීරණය කරන්නෙත් ඔය විසඳුම් සැලසුම් කිරීමේදී. එතකොට මෙනු එක කොතනද? දැන් ඉන්ටර්ෆේස් එක මෙහෙම ගත්තා නම් හරි. මෙනු එක මෙතෙන්ද දානවා. හරි. ඊට පස්සේ අපි ගණිතය පද්ධතිය කියමුකෝ. එකතු කිරීමේ අඩු කිරීමේ මෙහෙයුම් ටික මේ පැත්තෙන් දානවා. සෝරි දෙදීම. හරි. ඊට පස්සේ සංඛ්‍යා පළවෙනි සංඛ්‍යාව ඇතුළත් කරන්න මෙතන, දෙවෙනි සංඛ්‍යාව මෙතන, මෙහෙයුම මෙතන තියෙනවා. ඊට පස්සේ සමාන කිරීම මෙතන දානවා. නේ? උත්තරේ අපි මෙතනින් දානවා. ඔය විදිහට ඉන්ටර්ෆේස් එක සැලසුම් කරනවා. හරිද? ඔබ තමයි අතුරු මූලද සැලසුම් කිරීම කියලා කියන්නේ. ඊළඟට එන ප්‍රශ්නේ ඒකනේ. අතුරු මූලද මොන වගේ වෙන්න ඕනේද කියලා එයාලා සැලසුම් කිරීම කරනවා. හරි. ඊට පස්සේ කියනවා පද්ධතිය විසින් භාවිත කළ යුතු දත්ත ගබඩා හා ඒවායේ ආරක්ෂාව. හරි දැන් මෙතන මම මේක ඇඳලා දත්ත ගබඩා DB කියලා කියන්නම්කෝ. ඩේටාබේස්. හරි. අපි 10 අවසානෙත් කරා. මේ දත්ත ගබඩාවේ ආරක්ෂාව ගැන. හරි. ඒකේ කියනවා පද්ධතිය විසින් භාවිත කළ යුතු දත්ත ගබඩා හා ඒවායේ ආරක්ෂාව. මොන විදිහේ දත්ත ගබඩා භාවිත කරනවා? කියන්නේ ලොකු විශාල දත්ත ගබඩාවක් අවශ්‍ය වෙයිද මේ ආයතනයේ? එහෙම නැත්නම් පොඩි දත්ත ගබඩාවක්ද? හරි. අවශ්‍යයෙන් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ සංඛ්‍යා මේ ගණනය කරන එහෙම නැත්නම් සංඛ්‍යාත්මක අගයන් එකතු කිරීම අඩු කිරීම මෙහෙයුම් කරන සංඛ්‍යාත්මක මෙහෙයුම් කරන පද්ධතියට එච්චර ලොකු ඩේටාබේස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? අපි එකතු කරන සංඛ්‍යා తాවකාලිකව තමයි ගබඩා කරගෙන ඉන්නේ. ඒ හින්දා ලොකු ඩේටාබේස් එකක් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා හිතන්නකෝ අපි ගියයි කියලා ඇඟලුම් කම්හලකට ඇඟලුම් කම්හලකට දාන ඩේටාබේස් එකක්. ඒ ඩේටාබේස් එකේ සෑම සේවකයෙකුගේම සෑම කලමනා ඒ කියන්නේ ආයතනයේ වැඩ කරන සියලුම දෙනාගේ ඩේටාබේස් එකක් මෙයාලට තියාගෙන ඉන්න අවශ්‍යතාවය තියෙනවා. හරිද? ඒ කියන්නේ ආයතනයේ හැර ගිය අයගේ පව. හරි? හැර ගියා මෙයාලා අයින් කරලා දාන්න ඩේටාබේස් එකෙන් ඒකේ ඉන්නවා. හරි? ඒතොර එතෙක් මෙතෙක් හරිද? සහ ඉස්සරහට සේවය කරන සියලුම දෙනාගේ ඩේටාබේස් එකක් එයාලගේ ආයතනයේ යාලා තියාගෙන ඉන්න ඕනේ. හරි? ඒතකොට අන්න ඒ වාගේ එකකට මේ වගේ පුංචි ඩේටාබේස් එකක් හරියන්නේ නැහැ. ටිකක් large, ටිකක් ලොකු එකක් ඕනේ. හරි? ඒතකොට අන්න ඒ ඩේටාබේස් එකේ ස්වභාවය එයාලා තීරණය කරනවා. හරිද? ඒ විදිහට ආයතනයේ අණුව, පද්ධතිය අණුව දත්ත සමුදාය මොන වගේ වෙයිද කියලා ඉස්සලා විස්තර කරනවා. එයාලා අඳුර ගන්නවා. හරිද? ඉස්සලා එයාලා අඳුර ගන්නවා. ඊට පස්සේ ඒ දත්ත සමුදායකට දෙන්න පුළුවන් ආරක්ෂාව, දිය යුතු ආරක්ෂාව එයාලා විසඳුම් හොයනවා. හරිද? දැන් දත්ත සමුදායක තියෙන්න පුළුවන් ඊටාම පෞද්ගලික දත්ත. හරිද? ඊටාම පෞද්ගලික දත්ත. එතකොට ඒ වගේ පෞද්ගලික දත්ත තියෙනවා නම් ඒවට ආරක්ෂාව දීම ඒ දත්ත ගබඩා කරගන්න කට්ටියගේ කාර්යයක්. හරිද? ඒ දත්ත සතු කට්ටියගේ කාර්යයක්. හරිද? එයාලා වග කියන්න ඕනේ. හරිද? ඒ දත්ත ලබා ගන්න කට්ටියට හරි. මේ දත්ත සම්බන්ධව. ඒ නිසා එයාලා ඊටාම වගකීමෙන් මේ දත්ත ගබඩාවට ආරක්ෂාවක් ලබා දිය යුතුයි. හරි. ඒතර පද්ධති ඉංජිනේරුවරුන් ඒකත් තීරණය කරනවා. අපි කොහොමද මේකට ආරක්ෂාව දෙන්නේ? ඒකට විවිධ ක්‍රමවේද යාලා භාවිතා කරනවා. හරි. ඒ ක්‍රමවේද ගැන අපි මෙතන කතා කරන්න ඕනේ. ඔයාලගේ සිලබස් එකේ නෑ. හරි. ඊට පස්සේ එසේම පද්ධතිය ක්‍රියාත්මක විය යුතු දෘಢාංග සහ මෘදුකාංග ගැන යාලා තීරණය කරනවා. හරි. එතකොට සාමාන්‍ය මේ වගේ එකක් නම් එකතු කිරීම එක මේක පොදු භාවිතය සඳහා මේ නිර්මාණය කරන මෘදුකාංගයක් නේ. එතකොට ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ Apple පරිගණකවලත් ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට Windows කියන්නේ අපි PC කියලා කියන්නේ desktop PC කියලා කියන්නේ PC පරිගණකවලත් ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම තමයි නේ mobile devices වල. හරිද? ඒ වගේ ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඒ හැම උපාංගයකටම මේක compatible වෙන්න ඕනේ. හරි? මේ පද්ධතිය න. එතකොට ඒව ගැන යාලා බලනවා. හරිද? මේක හැම උපාංගයකටම සරිලන පද්ධතිය හදන්න ඕනේ. යාලා ඒක බලනවා. හරිද? ඒක යාලා හදන විදිහ යාලා තීරණය කරනවා. හරි? මේකේ විසඳුම් විශ්ලේෂණය හා සැලසුම් කිරීම යටතේ. හරි? එතකොට දැන් සමහර ඒවා තියෙනවා. දැන් හිතන්නකෝ අර ඩේටාබේස් එකම කියලා මේ සෝරි. අර මේ ඇඟලුම් කම්මාරටම දාපු පද්ධතිය කියලා. එතකොට මේ පද්ධතිය ගිහිල්ලා ඒ ආයතනයේ භාවිතා වෙන්නේ අපි කියමුකෝ Apple පරිගණක කියලා. Apple පරිගණකම කියලා. ඒ ආයතනයේ භාවිතයේ තියෙන්නේ Apple පරිගණක. හරිද? එහෙමනම්
මේ පද්ධතිය හදලා හරියනවද මොබයිල් ඩිවයිසස් වලටයි Apple පරිගණක වලටයි දෙකටම හරියන විදියට? අවශ්‍ය නැහැනේ. වැඩ වැඩි කරගන්නට. හරි? අවශ්‍ය නැහැ. මෙයාලා හැදුවලා ඇති මේක Apple පරිගණක. ඒතකොට ඒක තමයි මෙයා කියන්නේ දෘඩාංග ඉස්සලා තීරණය කරනවා. මේක හදන්නේ මොන වගේ පරිගණක වලටද? හරිද? ඒ පරිගණක වල ක්‍රියාත්මක වෙන මෘදුකාංග මොනවද? Linux operating system අප මුල් පාඩම් වල ඉගෙන ගත්තා. මෙහෙයුම් පද්ධතියට එහෙම හරි. Linux මෙහෙයුම් පද්ධති පරිසරය තුලද එහෙම නැත්නම් Windows මෙහෙයුම් පද්ධති පරිසරය තුලද මේක ක්‍රියාත්මක වෙන්නේ? Mac OS පරිසරය තුලද? එහෙම නැත්නම් Android පරිසරය තුලද? හරිද? එහෙම කියලා එයා තීරණය කරනවා. හරිද? අන්න එහෙම තීරණය කරගත්තට පස්සේ තමයි ඩිවයිස් එකට සහ මෘදුකාංගයට අනුව මෙයාලා මේ පද්ධතිය ඩෙවලොප් කරන්නේ. නිකම්ම ආවට ගියාට පද්ධතියක් ඩෙවලොප් කරන්නේ නෑ ළමයි. හරිද? නිකම්ම ආවට ගියාට කරන්න බෑ ඒක. හරි. ඉස්සලා මොකද කරන්නේ? ගැටලු තියෙනවා බලනවා. ගැටලු තියෙනවා බලනවා. මේ විසඳුම් විශ්ලේෂණය යටතේ දැන් මොනවාද අපිට තියෙන ගැටලු? අවශ්‍යතාව දුන්නා ඉවරයි. විසඳුම් විශ්ලේෂණය යටතේ මම මේ කතා කරන්නේ. මොනවාද තියෙන ගැටලු? ඒවට මොනවාද තියෙන විසඳුම්? ඒවා විශ්ලේෂණය කරනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ විසඳුම් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. තේරුණාද වැඩි? හරි. ඕක තමයි වෙන්නේ. හරි. ඊට පස්සේ මෘදුකාංග තීරණය කිරීම. ඊට පස්සේ පරීක්ෂණ කටයුතු සැලසුම් කිරීම. හරි. විසඳුම් විශ්ලේෂණය කරලා අපි යනවා කේතකරණයට. එතකොට කේතකරණය කරලා ඊට පස්සේ අපි පරීක්ෂා කිරීම කරනවා. අපි ඊළඟට කතා කරනවා ටික. හරි. අන්න මේ පරීක්ෂා කිරීම සිදු කරන ආකාර ටික. හරිද? පරීක්ෂා ආකාර මෙයාලා සැලසුම් කරනවා. කොහොමද පරීක්ෂා කරන්නේ? අපි මේකට භාවිතා කරන ක්‍රමවේද මොනවද? අන්න ඔය දේවල් ටික මෙයාලා සැලසුම් කරලා තියාගන්නවා. සහ මේ සැලසුම ඇතුළේ ඉදිරි කටයුතු ටික සැලසුම් කරනවා. ඉදිරි පියවර ටික එහෙම. ඉදිරි පියවර අපි කරන්නේ කොහොමද? හරි. එතකොට ඒකට යොදවන පාර්ශවයන් කවුද? එතකොට මේ හැම කෙනාම මේ හැම පියවරකම වැඩ කරන්නේ නැහැ. කේතකරණේ වැඩ කරන්නේ නැහැ මේ අවශ්‍යතා හඳුනා ගැනීම සිදු කරන කට්ටියම. හරිද? එහෙම හැම කෙනාම හැම අදිරේම හැම පියවරේම වැඩ කළ යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. හරිද? ඒ කට්ටිය ටීම් එකක් මේක කරන්නේ. ඒ කට්ටිය ඒ කාර්යයන් වලට තමයි යොදවලා තියෙන්නේ. අන්න ඒ දේවල් ඔක්කොම සැලසුම් කරන්නේ මේ විශ්ලේෂණයේ අධීරේ. විසඳුම් සැලසුම් කිරීම සහ ඉදිරි කටයුතු සැලසුම් කිරීම කියන අධීරේ. හරි? කොච්චර කාලයක් යයිද? ඔන්න ඔය දේවල් ටික. හරිද? ඒවා එහෙම සැලසුම් කරන්නේ කරලා තියෙන්නේ. ඊට පස්සේ එච්චරයි ඒක විස්තර කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔය විසඳුම් විශ්ලේෂණය හා සැලසුම් කිරීම ඊට පස්සේ ඔන්න අපි එනවා. මම මේක මකනවා. හරිම ලේසි. මේ දෙක තමයි ටිකක් විස්තරාත්මකව ඉගෙන ගන්න තියෙන්නේ සහ ඔය ස්ථාපනය ආයතන ක්‍රියාත්මක කිරීම. ඔන්න ඔය දෙක ගැන ටිකක් ඉගෙන ගන්න තියෙනවා. හරි එච්චරයි. හරි. ඊළඟට එනවා කේතකරණය. කේතකරණය. හරි ලස්සනයි. කේතකරණය. මම කියන්න කේතකරණය කියන්නේ අපි අර නිර්මාණය කරන්න යන පද්ධතිය. හරිද? අපි අර නිර්මාණය කරන්න යන පද්ධතිය පරිගණක භාෂාවක් භාවිතයෙන් හරිද? ක්‍රම ලේඛනය කිරීම. පරිගණක භාෂාවක් භාවිතයෙන් කේතකරණය කිරීමට තමයි අපි හරි කේතකරණය කියලා කියන්නේ. හරි? ගමන්න. මෙහිදී හරි නෝට් එක ලියා ගන්න. නෝට් එක ලියා ගන්නවා. කේතකරණය කිරීම යටතේ නෝට් එක. මෙහිදී සුදුසු ක්‍රම ලේඛන භාෂාවක් භාවිතයෙන් මෙහිදී සුදුසු ක්‍රම ලේඛන භාෂාවක් භාවිතයෙන් සැලසුම් කරන ලද පද්ධතිය කේතකරණය කරනු ලබයි. කේතකරණය කරනු ලබයි. ඊටාම පැහැදිලිව හා සරලව කේතකරණය කිරීම තුලින් ක්‍රම ලේඛනය පිළිබඳ දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙකුට එහි ඇති කේතයන් පිළිබඳව පහසුවෙන් අවබෝධ කර ගැනීමට හා වැරදි නිවැරදි කිරීමට පහසු වනු ඇත.
පසු අවස්ථාවන්හිදී සිදු කරන පද්ධති නඩත්තු කටයුතු හා පද්ධති පරීක්ෂා කටයුතුද මේ නිසා වඩාත් පහසුයි. හරි. ඔන්න දැන් පද්ධතිය තමයි මේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ පද්ධතිය තුල තියෙනවා. දැන් මෙයාලා මේ පද්ධතිය අවශ්‍යතාව ටික අඳුරගත්තා, විසඳුම් විශ්ලේෂණය ටික කරා, ඒ ටික කරා. හරිද? දැන් මොකද කරන්නේ? අර අඳුරගත්ත අවශ්‍යතාව කේතකරණය කරනවා. අවශ්‍යතාව සම්පූර්ණ කරන්න එයාලා කේත ලියනවා. මේවා කේත. පේලි දෙවෙනි පේලිය, තුන්වෙනි පේලිය, පේලියෙන් පේලිය කේත ටික ලියනවා. හරිද? ඔය විදිහට ලියන ගමන් හරිද? භාවිත කරන්න සුදුසු පද්ධතියක් අවසානයේ නිර්මාණය වෙනවා. පරිගණක පාදකෙන් තමයි වැඩේ වෙන්නේ. හරිද? පරිගණක සොෆ්ට්වෙයාර් ගැන මේ කියන්නේ. ඉතින් පද්ධතිය කියන්නේ ඒක. සොෆ්ට්වෙයාර් එකක් කියන්නේ පද්ධතිය. හරි. එතකොට ඔය කේතකරණය කිරීම තුලින් හරි පරිශීලකයා බලාපොරොත්තු වෙන පද්ධතිය මෙයාලා නිර්මාණය කරනවා. හරි. හයි. ඒක දාලා අපි ඔය විදිහට පේන විදිහට තමයි ක්‍රම ලේඛනය කරන්නේ. අපි නම් මතක ඇති ක්‍රම ලේඛනය කරානේ පැස්කල් කියලා භාෂාවක් භාවිත කරලා. හරි. ඉතින් මේ භාෂාව තෝරගන්නේ ඒ පද්ධතිය සිදු කරන කාර්ය අනුව. හරිද? දැන් අපි පැස්කල් භාවිතා කරලා අපි ක්‍රම ලේඛ කොට නැගුවා. හරිද? එතකොට ඒවා සරල ක්‍රම ලේඛ. දැන් භාවිතා වෙන්නේ නැහැ පැස්කල්. හරි? දැන් භාවිතයෙන් ඉවත් වී කරන භාෂාවක් තමයි පැස්කල්. දැන් පද්ධතිය අනුව මෙයාලා මොකද කරන්නේ? සුදුසු ක්‍රම ලේඛන භාෂාව. හරිද? හැම ක්‍රම ලේඛන භාෂාවම හරිද? හැම පද්ධතියකම සුදුසු නැහැ. හරි? ඒ පද්ධතියක් ගොඩනගන්න හරිද? පද්ධති ඉංජිනේරුවරුන් සුදුසු භාෂාවක් තෝරගන්නවා. හරි? තෝරගෙන මොකද කරන්නේ? ඒ භාෂාව භාවිතයෙන් මේ පද්ධතිය නිර්මාණය කිරීම සිදු කරනවා. එක භාෂාවක් නෙමෙයි මේ භාෂා දෙක තුනක් එකතු කරලා පද්ධතියක් හදන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒව දැනන් ඉන්න. ඒ දේවල් දැනන් ඉන්න ඕන. හරි. ඔන්න දැන් පද්ධතිය කේතකරණය කරා. හරි. ඔබ තමයි පද්ධතිය කේතකරණය කියලා කියන්නේ. අවසානයේ වැඩ කරන පද්ධතියක්. පරිගණකයේ තුල වැඩ කරන පද්ධතියක් එයාලට බලා ගන්න හැකියාව ලැබෙනවා. හරි. එතකොට මෙහෙම කේතකරණය කරද්දී ළමයි හරිද? පද්ධති ඉංජිනේරුවරුන් දැනගත යුතු කාරණා දෙකක් තියෙනවා. හරිද? ඉංජිනේරුවරුන් දැනගත යුතු කාරණා දෙකක් තියෙනවා. ඔයාලා ඒකේ ටියුට් එකේ දීලා තියෙනවා හයිලයිට් කරගන්න. ඊටාම පැහැදිලිව හා සරලව කේතකරණය කිරීම. දෙවෙනි පේලියේ තියෙනවා ඒක. ඊටාම පැහැදිලිව හා සරලව කේතකරණය කිරීම තුලින් ක්‍රම ලේඛනය පිළිබඳ ඇති දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙකුට එහි ඇති කේතයන් පහසුවෙන් අවබෝධ කර ගැනීමට හා වැරදි නිවැරදි කිරීමට පහසු වනු ඇත. එහෙම කියලා තියෙනවා. ලක්ෂණය තමයි පැහැදිලිව, ඊටාම පැහැදිලිව, සරලව. නිවැරදි වෙන්නත් ඕනේ නේ. ඊටාම පැහැදිලිව හා සරලව. හරිද? මේ කියන කේත ටික ඊටාම පැහැදිලි වෙන්න ඕනේ සහ සරල වෙන්න ඕනේ. පැහැදිලිව හා සරල වෙන්න ඕනේ. හරි. ඇයි මං එහෙම කියන්නේ? හිතන්නකො මේ දැන් ඔයාලට මම කේතකරණය කරද්දී මතක ඇති කියන්නේ දැන් හොඳයි අපි මේ කේතකරණය කරලා මේ පාඩමට වඩාත්ම වටිනවා. හරිද? කේතකරණය කරද්දී මම කියන්නේ ඔයාලා ප්‍රෝග්‍රෑම් එකක් පටන් අරගෙන හරිද? නමක් දීලා ඊට පස්සේ අපි වේරියබල් ඔහොම විස්තර කරලා වා කියලා විස්තර කරලා හරි ඊට පස්සේ begin කියලා පටන් ගන්නකොට නිකන් පොඩි ગેප් එකක් මෙතන තියලා පටන් ගන්න කියලා. පොඩි ગેප් එකක් තියන්න begin කියලා පටන්. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන කෝඩ් ටික පොඩි ગેප් එකක්. හරි මෙතනින් කොහොමද ලියාගෙන යන්නේ. ආයි if වෙනවනම් ඒක පළවෙනි if එක කොහොමද දාලා if එක ඇතුලේ තියෙන දේවල් ටික ඔය විදිහට ඇතුලේ චොට්ටක් ગેප් එකක් තියලා එහෙම ලස්සනට ලියාගෙන යන්න කියලා මම කියලා තියෙනවා. හරි ක්‍රම ලේඛනය කරද්දී මම හැම ළමයෙකුටම කියනවා ඔය කියන පීවන අනුගමනය කරන්න කියලා. හැබැයි ඉතින් මේක අනුගමනය කරේ නැහැ කියලා ක්‍රම ලේඛනය ක්‍රියාත්මක වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. හරි ක්‍රම ලේඛනය හොඳට ක්‍රියාත්මක වෙනවා. හරි ඔයාලා Google එකේ කෝඩින් කියලා ගහලා නැත්නම් ඔයාලා මොකක් හරි Pascal භාෂාවේ කෝඩ් එකක් ගහලා බලන්න. හරි මේ Pascal කියලා සර්ච් කරලා ගහලා බලන්න ඔය ඉමේජ් වලට ගිහින් ඒකේ බලන්න කෝඩ් ලියලා තියෙනවා හරි ලස්සනට පැහැදිලිව ලියලා තියෙනවා. මේක තමයි පැහැදිලි බව කියන්නේ. හරි මේක පැහැදිලි. දැන් දැක්ක ගමන් කාටට කියන්න පුළුවන් ආ ක්‍රම ලේඛනයේ පටන් ගන්න තියෙන්නේ මෙතනින් කියලා. ඔක්කොම එක කොටේ එක පිළිවෙල නැහැ. එකම පේලිය තිබ්බ කියලා කියන්නකො. හිතන්නකො. හරි අර ප්‍රකාශය එහෙම පිටින් ඉවර කරලා මේ තිතයිකම දාලා සෙමිකෝලන් එක දාලා ප්‍රකාශය ඉවර කරලා එකම පේලිය දාගෙන යනවා.
දිගටම ලියාගෙන යනවා. පල්ලෙහාට මොකුත් කඩ ලියන්නේ නැහැ. දිගටම ලියන්න පුළුවන් ප්‍රශ්න නැහැ. ලියාගෙන යනවා. එතකොට එහෙම අවස්ථාවක දැන් පැහැදිලිද වැඩි? හොයන්න පුළුවන්ද? කාර්යක්ෂම නැහැ වැඩි. සරල නැහැ. දකින්න කෙනෙකුට ආයේ මේක වැරද්දක් ඇති වුණොත් එහෙම ඒක නිවැරදි කරන්න තියෙන හැකියාව මොකද වෙන්නේ? පාතේ වැටෙනවා. ඉක්මනින් නිවැරදි කරන්න බෑ. හරි අමාරුයි. මේ වැඩේ පැහැදිලි වෙන්න ඕනේ සහ සරල වෙන්න ඕනේ. හරිද? ඇයි මම එහෙම කියන්නේ? සරල වෙන්න ඕනේ කියලා කියන්නේ මේක නිකන් දැන් එක කාර්ය සරල කාර්යයක් කරගෙන සංකීර්ණ වැඩක් කරන්න හොඳ නෑ මේ ක්‍රමලේඛය ඇතුලේ. කේත ගොඩාක් භාවිතා කරලා හරිද සරල කාර්යයක් කරනවා නම් ඒක ප්‍රායෝගික නෑනේ. අනිත් එක තමයි ක්‍රමලේඛ ක්‍රියාත්මක වෙන්න යන කාලය වැඩි වෙනවා ප්‍රකාශ වැඩි වෙන්න. ඒ කියන්නේ උපදෙස් දෙන්න මොකද වෙන්නේ? ක්‍රමලේඛ ක්‍රියාත්මක වෙන්න යන කාලය වැඩි වෙනවා. හරි. එතකොට ඒකේ කාවාසිය. අන්න ඒ දේවල් ගැන හිතන්න ඕනේ. එතකොට ඉතාලම පැහැදිලි වෙන්න ඕනේ. මේ විදිහට ලස්සනට තියෙන්න ඕනේ සහ සරල වෙන්න ඕනේ. සංකීර්ණ වෙන්න හොඳ නෑ ක්‍රමලේඛයක්. හරි. සංකීර්ණොත් එහෙම ඒකත් බලපානවා ඊළඟට නිවැරදි කිරීමේ අධීරයට ගියාම කොහෙද බං වැරදිලා තියෙන්නේ කියලා හොයන්න ඕනේ. මුලින් ඉඳලා හොයන්න ඕනේ. ක්‍රමලේඛ සංකීර්ණ වෙන්න මේක මේ වැරදි සෙවීමේ කාර්ය මොකද වෙන්නේ? අඩාල වෙනවා. අමාරු වෙනවා. හරි. ඊට පස්සේ අපි එනවා පද්ධති පරීක්ෂා කිරීම හා දෝෂ නිවැරදි කිරීම. මම මේක වකනවා. පද්ධති පරීක්ෂා කිරීම හා දෝෂ නිවැරදි කිරීම. හතර. පද්ධති පරීක්ෂාව හා දෝෂ නිවැරදි. ඔන්න දැන් දෝෂ නිවැරදි කිරීම අදීනේ. පද්ධති පරීක්ෂාව හා දෝෂ නිවැරදි කිරීම. කේතකරණය කරා ළමයි. හරි. කේතකරණය ඉවරයි දැන්. කේතකරණය කරලා ඔන්න දැන් පරිගණකයේ ක්‍රියාත්මක වෙන පද්ධතියක් ගොඩ නැගුවා. හරිද? පරිගණකයේ තුල දැන් පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. දැන් මොකද කරන්නේ? ඒ ක්‍රියාත්මක වෙන පද්ධතිය තුල දෝෂ තියෙනවද කියලා බලනවා. කොහොමද හොයන්නේ? ආදානය දෙනවා. හරිද? දෙන ආදාන වලට බලාපොරොත්තු වෙන ප්‍රතිදාන ලැබෙනවද කියලා අර බලනවා. දෙන ආදාන වලට බලාපොරොත්තු වෙන ප්‍රතිදාන ලැබෙන්නේ නැත්තම් හරි බලාපොරොත්තු වෙන ප්‍රතිදාන ලැබෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒ පද්ධතිය මොකක් හරි දෝෂයක් තියෙනවා. දැන් අර අපි අර එකතු කිරීමේ අඩු කිරීමේ කියන ගණිත කාර්යය සිදු කරන පද්ධතිය බලන්නකො. හරිද? ඒක එකතු කිරීම අඩු කිරීම බෙදීම ගුණ කිරීම තිබ්බා. හරිද? ඔන්න අපි දෙනවා ආදානයන් දෙකක්. දෙක ධන දෙක. හරිද? ඔන්න දෙනවා. ඊට පස්සේ ප්‍රතිදාන වෙනවා 5. හරිද? දැන් බලාපොරොත්තු විච්ච ප්‍රතිදානය බලාපොරොත්තුනේ 4. හැබැයි එන්නේ 5 නම් මෙතන මොකක් හරි අවුලක්. මෙතන මොකක් හරි අවුලක් කියලා යාලා දෝෂයක් තියෙනවා කියලා දැනගන්නවා. දෝෂ පරීක්ෂාවේදී යාලා දැනගන්නවා දෝෂයක් තියෙනවා. හරි. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒ දෝෂ නිවැරදි කරනවා. හරි. දෝෂ පරීක්ෂාව හා නිවැරදි කිරීම කියන්නේ ඒක. හරිද? මම හිතන්නේ හොඳට තේරෙන්නේ නැති. හොඳටම අවබෝධයක් එන්නේ නැති. හරි. අපි ඒක ඉස්සරහට කතා කරන්න යන් ලියා ගන්න නෝට් එක. මේදී පද්ධති ඉංජිනේරුවරුන් විසින් ගොඩනැගූ පද්ධතියේ දෝෂ වෙතත් නිවැරදි කිරීම සිදු කරනු ලබයි. හරි. කේතන දෝෂ. මේ අපි කේතන නිකරා දින දෝෂ. කේතන දෝෂ. සැලසුම් දෝෂ. සැලසුම් කිරීමේදී ආපු දෝෂ. හරි. සැලසුම් කරද්දී දෙන්න පුළුවන් දෝෂ. සැලසුම් දෝෂ. හරි. හෝ අවශ්‍යතා දෝෂ. මේ අවශ්‍යතා දෝෂ කියන්නේ අවශ්‍යතා අඳුරගද්දී සමහර අවශ්‍යතා මගේ ඇරෙන්න පුළුවන්. හරි. මේක බෙදීම කාර්යයක් තිබෙන්නේ කියන්නේ. ඒතකොට දැන් ඔන්න එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම කරා බෙදීම කරන්න යනකොට බෙදීම නැහැ. ආයකත් දෝෂයක්. හරි. ඒක තමයි අවශ්‍යතා දෝෂ කියන්නේ. අවශ්‍යතා අඳුරගෙන නැහැ. එහෙම කතාවක්. හරි. අවශ්‍යතා දෝෂ. මෙහිදී නිවැරදි කිරීම සිදු කරයි. මේ සඳහා පද්ධති ඉංජිනේරුවරුන් විසින් භාවිත කරනු ලබන ක්‍රමවේද කිහිපයක් පහතින් දක්වා ඇත.
පළවෙනි එක තමයි. ලියා ගන්න ඔයාලා. ඔයාලා පළවෙනි ටික් මාක් දාලා ලියා ගන්න. ඒකක පරීක්ෂාව. ඒකක පරීක්ෂාව. ඒකක පරීක්ෂාව පළවෙනි එක. දෙවෙනි එක සමස්ත පරීක්ෂාව. සමස්ත කියලාත් අපි කියනවා. එහෙම නැත්නම් ඒකට කිව්වේ හැකි. අනුකලිත පරීක්ෂාව. දෙවෙනි එක අනුකලිත සමස්ත එහෙම නැත්නම් අනුකලිත පරීක්ෂාව. ඊළඟ එක පද්ධති පරීක්ෂාව. අවසාන එක ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. හරිද? පාදර ලියා ගන්න. අපි ඊට පස්සේ එකින් එක කතා කරමු. මොනවාද මේ පරීක්ෂා ආකාර? හතරක් තියෙනවා මොනවාද මේ කියලා කතා කරමු. හරි. මම මේක උඩ දෙකම කන්න. උඩ දෙකම කන්න. දෙක නෙවෙයි තුනම කන්න. දෙමානීස. කතා කරන්නේ හතරවෙනි එකනේ. හරි. බලමු. පරීක්ෂා ආකාර. අපි මේ කාටත් තේරෙන පද්ධතියකුත් ගමු. අපි කලින් ඉඳලා කතා කරගෙන ආපු පද්ධතියකුත් ගමු. දෙකම ගමු. කම්මැලි නැතුව වැඩේ කරමු. හරි. එක පද්ධතියක් ගන්නම් මෙහෙම. අද අපි ඉස්සරහට කතා කරමු. උදාහරණයක්. වාහනයක් සුක්කාන විදිහට තියෙනවා. හරි. රෝද තියෙනවා. දොරවල් ටික තියෙනවා. හරි ඊට පස්සේ මේ කාර් එක පරිගණක පද්ධතියකුත් තියෙනවා කාර් එකට. හරි සෙන්සර්ස් එහෙම තියෙනවා. ඕනම ටික තියෙනවා. හරිද? මේ කාර් එක මාර සෙන්සිටිව් හරි. කොහමද මේ ඉස්සරහින් වාහනයක් එනකොට හරිද? මේ වාහනේ දුර අතර පරතරය බලලා හරි දුර බලලා මොකද කරන්නේ? ඒ අදාළ නිසි වේගයට ඔටෝමැටිකලි වාහනේ ගේනවා. හරිද? අනිත් එක තමයි පිටිපස්සෙන් එනවනම් වාහනේ මේ තව වාහනයක්. ඔය වගේ වාහනයක් තියෙනවා. හරි. මම ඔයාලට වීඩියෝ එකක් දාලා පෙන්නන්නම්. ඕකෙදී යන ගම පිටිපස්සෙන් එනකොට මොකද කරන්නේ? ඒ කියන්නේ දැන් ඔහොම වාහනේ නවත්තලා තියෙනවා. හරිද? වාහනේ අපි දොර අරිනවනේ ඉන්න ගම. දොර අරින්න දෙන්නේ නැහැ පිටිපස්සෙන් වාහනයක් එනවනම් තව. නවත්තලා දින පැත්තේ අපි දොර අරින පැත්තේ තව පිටිපස්සේ වාහනයක් එනවා. දොර අරිනකොටම මෙහෙන් මොකද වෙන්නේ? අපිට ඉන්ඩිකේටර් එකක් දෙනවා. ඒ කියන්නේ ඉන්ඩිකේට් කරනවා. අපිට ඊපස්සේ වාහනය කරන දැම්ම දොර අරින්න එපා කියලා කියනවා. ඒ වගේ හොඳ සෙන්සිටිව් වාහනයක් මේ. හරිද? අපි ඒකත් ඔළුවේ තියාගන්න. අපි අර පරණ කලින් කතා කරපු පද්ධතිය ගැන මෙතන ලියා ගමු. අදගමු. මේක තිබ්බත් එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ඉන්න කිරීම. මොන දැන් පද්ධති දෙකක් ගත්තා. හරි? වාහනේ අපි අර කලින් කතා කරපු පැරණි පද්ධතිය අපි ලියාගෙන යන එක සිස්ටම්. හරි? ඒක ඔළුවේ තියෙන්න ඕනේ. දැන් මේ දෙකම කියලා දෙනකොට හොඳට ඔළුවට යන්න ඕනේ. දෙකක් නේ. දෙකක් නේ බා. හරි. දෙකක් තියෙනකොට හොඳට ඔළුවට යන්න ඕනේ. උදාහරණ දෙකක් එක කතා කරන්න. එකක් නෙමෙයි. ඔන්න දැන් වැඩේ පටන් ගන්නවා. හරි. ඒකක පරීක්ෂාව. පද්ධති දෙකම දැන් නිර්මාණය කරලා ඉවරයි. ඒ කියන්නේ කේතකරණය කරලා ඉවරයි. දැන් පරීක්ෂාව අධීරිය තියෙන්නේ. හරි. ඒ පරීක්ෂා අධීරියේදී ඉස්සෙල්ලාම කරන ඒකක පරීක්ෂාව. ඒකක පරීක්ෂාව. නමේ තියෙන අර්ථයෙන්ම කිව්වේ ඇකි. මේකේ ඒකක හරිද? ඒකක වෙන වෙනම තමයි පරීක්ෂා කරන්නේ. ඔයාලා හිතන එක හරි. ඒකක වෙන වෙනම තමයි පරීක්ෂා කරන්නේ. මොනවද මේකේ තියෙන ඒකක? ඒ ඒකක පද්ධති ඉංජිනේරුවරුන් විසින් අඳුරගෙන තියෙන්නේ. ඒකක විදිහට තමයි ඔක සංවර්ධනය වෙන්නේ. කේතකරණය කරන්නේ ගොඩක් වෙලාවට ඒකක. හරිද? බලමු. අපි ඉස්සලා මේ උදාහරණය නෙමු. මේක එක එකකයක් තමයි. හරිද? රෝද ටික හරියට ක්‍රියාත්මක වෙනවද කියලා බලමු. හොඳට කැරකෙනවද, හැරෙනවද ටික බලමු. ඊට පස්සේ මොකද කරන්නේ? දොරවල් ටික හරියට හැරෙනවද, වැහෙනවද? ඊට පස්සේ අර මම ඉන්ඩිකේටර් එකක් ගැන කිව්වේ. ඒක සිද්ධ වෙනවද නේ? ඔන්න ඔය වගේ දේවල් ටික වෙනවද කියලා බලමු. එතකොට මේ ජනල් කියන්නේ වීදුරු ග්ලාස් හැරෙනවද, වැහෙනවද කියලා බලමු. හරියට හැරෙනවද, වැහෙනවද කියලා බලමු. වැස්ස වෙලාවට හිතන්නකො මේක ඔටෝමැටිකලි වැහෙන්නේ කියලා. ඔටෝමැටිකලි නිකන් වැහෙනවා. අපිට දැන් හිතන්න ඕක හෙන ප්‍රයෝජනවත් අපිට අමතක වෙලා දාලා ඔන්න වාහනේ ගියා.
බැරි වෙලාවත් එහෙම වුණොත් ගොඩක් වෙලාවට අපි එහෙම දාලා යන්නේ මේ බැරි වෙලාවත් එහෙම වුණොත් හරි මහම්බි වුණොත් එහෙම මොකද වෙන්නේ වැස්සා එනතන අපි ඔන්න කාර් එකේ වාහනේ කවුරුත් නැහැ ඇතුලේ කියලා අඳුරගත්තාම ඔටෝමැටිකලි මේ ග්ලාසස් වැහෙන්න හදන්න පුළුවන් හරි දැන් මේ වාහනේත් එහෙම කියලා හිතන්න එතකොට ඒවා ඒ විදිහට ක්‍රියාත්මක වෙනවද මේකේ සෙන්සර්ස් පද්ධතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා ඒ ඒකක වෙනම පරීක්ෂා කිරීම තමයි කරන්නේ පළවෙනි ඒකකේ හරිනා හරි ඕකේ දෙවෙනි ඒකකේ හරිනා හරි ඕකේ තුන්වෙනි ඒකකේ හරිනා හරි ඒකක වෙනම හතරනා හරි ඒ විදිහට ඒ වගේ මේකෙත් තියෙනවා දැන් මේකේ වල ඒකක අඳුර ගන්න එකතු කිරීමේ ඒකකේ අඩු කිරීමේ ඒකකේ බෙදීමේ ಗುಣ කිරීමේ ඒකකේ හරි ආදාන දෙන ඒකක වෙනම බලන්න මේවා ඒකක ඒවා හරිද ඒකක වෙනම ක්‍රියාත්මක වෙනවා ඒකක වෙනම පරීක්ෂා කිරීම තමයි මේ ඒකක පරීක්ෂාවේදී වෙන්නේ උත්තර මතක තියාගන්න ඕනේ හරි ඊට පස්සේ ඊළඟට කතා කරන සමස්ත පරීක්ෂාව එහෙම නැත්නම් අනුකලිත පරීක්ෂාව මේ හතරම මම විස්තර කරලා ඊට පස්සේ ලියා ගන්න දෙන්නම්. හරි. සමස්ත පරීක්ෂාව එහෙම නැත්නම් අනුකලිත පරීක්ෂාව. මේ සමස්ත පරීක්ෂාව කියන්නේ මේ පරීක්ෂා කරපු ඒකක එකතු කර එකින් එක එකතු කරනවා. ඔන්න ඒක තනි තනියෙන් පරීක්ෂා කරන්නේ. හරි. තනි තනියෙන් වෙන පරීක්ෂා කරනවා. ඊට පස්සේ බලනවා මේකත් එක්ක තව එකක් එකතු කරලා. මේකත් එක්ක මේක එකතු කරලා බලනවා. එකතු කරලා බලලා පරීක්ෂා කරලා බලනවා. හරි. මෙයත් එක්ක මෙයා ගැලපෙනවද මෙයා නියමයට ක්‍රියාත්මක වෙනවද එහෙනම් මේ දෙන්නම හොඳට පෑහෙනවා ගැලපෙනවා නියමයට ක්‍රියාත්මක වෙනවා හරි ඊට පස්සේ මේක ගන්නකො මේකයි එකතු කරලා බලනවා මේ ඒකක දෙක එකතු කරලා ක්‍රියාත්මක වෙනවද කියලා බලනවා හරි ඒකත් හරි ඒකත් හොඳට ක්‍රියාත්මක වෙනවා ඒ දෙන්නත් හොඳට ක්‍රියාත්මක වෙනවා ඊට පස්සේ මේකද ඉතුරු මෙයයි කියමු ඕ ඉතින් ඒකක දෙකක් හෝ එහෙම නැත්නම් මේ තුන මේකට ගත්තා කියන්නේ මේ තුන මේකට ගත්තා තුන මේකට අරන් එහෙම පරීක්ෂා කරනවා එහෙම පරීක්ෂා කරලා බලලා නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා බලනවා. හරි. ඒකට තමයි කියන්නේ සමස්ත පරීක්ෂාව. එහෙම නැත්නම් අනුකලනය කරමින් එකට එකතු කරමින් තමයි පරීක්ෂා කරන්නේ. හරිද? ඒක අපි කියනවා ඒකට සමස්ත පරීක්ෂාව. එහෙම නැත්නම් අනුකලිත පරීක්ෂාව නම් දෙකම මතක තියාගන්න. සමස්ත පරීක්ෂාවයි පද්ධති පරීක්ෂාව ඊළඟට කතා කරන්නේ. මේ දෙක පටල ගන්න එපා. හරි. පද්ධති පරීක්ෂාව කියන්නේ මේ සම්පූර්ණ පද්ධතියම පරීක්ෂා කිරීම කරනවා. එකවර. හරි. ඒ කියන්නේ මුළු පද්ධතියම පොදුවේ සමස්තයක් විදිහට ආදාන දෙනවා. ඊට පස්සේ ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිදාන ලැබෙනවද කියලා එයාලා පරීක්ෂා කිරීම සිදු කරනවා. හරි? මුළු පද්ධතියම. හරි මුළු ඒකක ඔක්කොම එකට කරනවා. ඒකක ඔක්කොම එකට කරලා පරීක්ෂා කිරීම කරනවා. අනේ ඒකට අපි කියනවා පද්ධති පරීක්ෂාව කියලා. හරි. ඔන්න ඔක්කොම පරීක්ෂා තුන ආකාර හරි ඊට පස්සේ අපිට එකක් ඉතුරු වෙනවා. සමස්ත පරීක්ෂාව. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඔය කොයි පරීක්ෂා කරත් වැඩක් නැහැ. හිමිකාරය ගාවට ගිහිල්ලා ඒක පරීක්ෂා කරගත්තේ නැත්තම් මොන පරීක්ෂාව කරත් වැඩක් නැහැ. කාර් එක උනත් පද්ධති ඉංජිනේරුවරු කොච්චර පරීක්ෂා කරත් වැඩක් නැහැ. අදාළ හිමිකාරය ගාවට ගිහිල්ලා ඒ කාර් එක දුන්නේ නැත්තම්. හරි. කාර් එක ගිහින් දෙන්න ඕනේ. මේ බලපන් හොඳයිද නැද්ද කියලා අපිට කියපන්. කියලා කියනවා. ඕකේ නම් මිනිහා එල පටල කියලා කියයි. හරි. හැබැයි ඒක ඕකේ නැත්තම් පද්ධතිය ඕකේ නැත්තම් යා බෑඩ් මූඩ්. හරි. එයාට එකක වෙන්න බෑ කියලා කියනවා. ඒ කියන්නේ මේ පද්ධතිය හරි මේක බලන්න. මෙයා මේකට එකක වෙන්නේ නැත්නම් මෙයාගේ සමහර අවශ්‍යතා මේක තුලින් ඉටු වෙලා නැති වෙලා ඇති. හරි. මේ නොඩා අවශ්‍යතා ටිකක් මෙයා මේකෙන් බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම. හරි. ඒකයි මෙයා බෑඩ් මූඩ්. හරිද? එතකොට එයා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ හරිද? ගිහිල්ලා ඒ පද්ධති ඉල්ලුම්කාරයාගේ හරිද? ඒ ඉල්ලුම්කාරයා ලව්වා පරීක්ෂා කරවීම තමයි අපි කියන්නේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා. දැන් ආය බලමු. ඒකක පරීක්ෂාව කියන්නේ ඒ ඒකක වෙනින් වෙනම පරීක්ෂා කිරීම. සමස්ත පරීක්ෂාව කියන්නේ ඒ ඒකක සියල්ලම නෙමෙයි. හරිද? ඒ ඒකක දෙකක් හෝ කිහිපයක් එකතු කරලා පරීක්ෂා කිරීම තමයි ඒ සමස්ත පරීක්ෂාව එහෙම නැත්නම් අනුකලිත පරීක්ෂාව කියලා කියන්නේ. පද්ධති පරීක්ෂාව කියන්නේ ඒකක සියල්ලම. හරිද? ඒකක සියල්ලම. එහෙම නැත්නම් මුළු පද්ධතියම. හරිද? එකවර පරීක්ෂා කිරීම අපි කියන පද්ධති පරීක්ෂාව කියලා. ඊට පස්සේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ මොකක්ද? පද්ධතිය එල්ලුම් කරපු පාර්ශවයේ ගාවට ගිහිල්ලා ඔහු ලව්වා පරීක්ෂා කරවීම තමයි මේ කියන්නේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා. හරිද? හොඳට මතක තියාගන්න. හරි.